ආයුබෝවන් දරුවනේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් යන්නේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ 12 වෙනි ශ්‍රේණියට අදාළ පළවෙනි නිපුණතාවය පිළිබඳව. මේ පළවෙනි නිපුණතාවය තමයි ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්න විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම. මේ දරුවන්ට මතක ඇති. අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළේ එක නිපුණතා මට්ටම පිළිබඳව. ඒ කියන්නේ පළවෙනි නිපුණතාව යටතේ පළමු නිපුණතා මට්ටම. පළමු නිපුණතා මට්ටම තමයි ආර්ථික විද්‍යාවේ පදනම පරීක්ෂා කරයි. මේ දරුවන්ට මතකයි නේද අපි යටතේ කතා කරපුවා මොනවද? මිනිසුන්ගේ ආර්ථික හැසිරීම, සමාජීය විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචන, ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම, සූක්ෂම හා සාර්ව ආර්ථික විද්‍යාව, යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ. ඉතින් පිළිබඳව අපි පසුගිය වැඩසටහනේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. දරුවනේ අද අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි නිපුණතාව යටතේ දෙවැනි නිපුණතා මට්ටම පිළිබඳව සාකච්ඡා කරන්න. දෙවැනි නිපුණතා මට්ටම තමයි භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වන ආකාරය පෙන්වා දෙයි. භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරගන්න ආකාරය පැහැදිලි කරන්නයි අපි මේ නිපුණතා මට්ටම යටතේ බලාපොරොත්තු වෙන්නේ. මේ නිපුණතා මට්ටම අධ්‍යයනය කළාට පසුව මේ දරුවෝ තුල මේ පෙන්눔 කරන ඉගෙනුම් ඵල සාධනය වෙන්නට ඕන. පළමු නිපුණතා ඉගෙනුම් ඵලය මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස නිදසුන් සහිතව පැහැදිලි කරයි. දෙක ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩවල වෙනස නිදසුන් සහිතව පැහැදිලි කරයි. 3 ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන ආකාරය පෙන්වා දෙයි. ඊළඟට සම්පත් ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරයි. ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස වර්ග කර නිදසුන් දක්වයි. අවසාන වශයෙන් ස්වභාවික සම්පත් රැක ගැනීමේ වැදගත්කම පැහැදිලි කරයි. හොඳයි. අපි බලමු දරුවනේ මිනිස් අවශ්‍යතා හා මිනිස් උවමනා අතර පවතින සම්බන්ධතාවය හා වෙනස. මේ දරුවෝ දන්නවා මේ ලෝකේ ජීවත් වෙන හැම පුද්ගලයෙකුටම අවශ්‍යතා තියෙනවා, උවමනා තියෙනවා. මේ දරුවන්ටත් එහෙමයි. මේ මටත් එහෙමයි. මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම අවශ්‍යතා ඇති වෙනවා, උවමනා ඇති වෙනවා. හොඳයි දරුවනේ ඔබ කියන්න මේ අවශ්‍යතා හා උවමනා කියන්නේ සංකල්ප දෙකක්ද එහෙම නැත්නම් එකක්ද? මොකද මේ දරුවෝ හිතන්නේ? අවශ්‍යතා හා උවමනා කියන සංකල්ප දෙකක්ද එකක්ද? දැන් දරුවනේ මේ උගන්නන මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ මේ අවශ්‍යතා උවමනා කියලා සංකල්ප දෙකක් විදිහට අපි ඉගෙන ගත්තේ නැහැ. නමුත් මේ වර්තමානයේ වෙනකොට අවශ්‍යතා හා උවමනා සංකල්ප දෙකක් විදිහට තමයි
අර්ථ දක්වන්නේ. එතකොට මේ සංකල්ප දෙකක් විදිහට අර්ථ දක්වන්න පටන් ගත්තේ මේ 1990 දශකයෙන් පසුව. එතකොට මේ සංකල්ප දෙකක් විදිහට හුවා දක්වුවේ අලෙවිකරන විශේෂේස්ත්‍රය තුල ආර්ථික විද්‍යාවටත් වඩා. නමුත් ඉතින් මේ විදිහට සංවර්ධනය වෙලා මේ ආර්ථික විද්‍යා විශේෂේස්ත්‍රය දැන් මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා සංකල්ප දෙකක් විදිහට අර්ථකථනය කරනවා. අපි බලමු දරුවනේ මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? මිනිස් උවමනාවක් කියන්නේ මොකක්ද? දැන් මේ මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ මේ ජීවත් වෙන හැම කෙනෙකුටම ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු දේවල්. ජීවත් වෙනකොට හැම කෙනෙක්ම අවශ්‍යයෙන්ම සපුරාගත යුතු දේවල් තියෙන්නේ. ඒවාට කියන්නේ මිනිස් අවශ්‍යතා කියලා. මොනවද මිනිස්සුන්ගේ අවශ්‍යතා? හොඳයි මේ දරුවෝ කල්පනා කරලා කියන්න ඔබට ජීවත් වෙන්න අවශ්‍යම මොකක්ද? දැන් සමහර දරුවෝ හිතනවා ඇති ආහාර ඕනේ කියලා. නෑ. ආහාර නැතුව සුමානයක් ජීවත් වෙන්න පුළුවන්. සමහර දරුවෝ කියයි ජලය වතුර ඕනේ කියලා. වතුර නැතුව දවසක් ඉන්න පුළුවන්. සමහර අය කියනවා මේ වස්ත්‍ර ඇඳුම් කියලා. ඉතින් ඇඳුම් නැතුව ආදි මානවයා මුල් කාලේ ජීවත් වුණා. නේද? ඔබ හිතන්න ජීවත් වෙන්න අවශ්‍යම දේ මොකද්ද? වාතය. හුස්ම ගන්න අවශ්‍ය වාතාශ්‍රය. බලන්න ඔබ කල්පනා කළා මේ පොඩ්ඩක් නහයයි කටයි තද කරගෙන විනාඩි 15ක් ඉන්න පුළුවන්ද කියලා? බෑ. ජීවත් වෙන්න අවශ්‍යම දේ හුස්ම ගැනීම වාතය. හැබැයි අපි වැඩිපුර හිතන්නේ නැත්තේ වටිනාකම දෙන්නේ නැත්තේ අපිට ලැබෙන හුස්ම පොදට. ඉතින් දරුවනේ අවශ්‍යතා ලයිස්තුවේ අංක 1 පිරිසිදු වාතය. ඊළඟට ජලය. මේ දරුවන්ට අවශ්‍යම අපි ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම අවශ්‍යම වාතය. ඊළඟට පිරිසිදු පානීය ජලය. ජලය නැතුව ඉන්න අමාරුයි. ඊළඟට ආහාර ඕන. මේ දරුවන්ට අපි ඔක්කොටම කෑම නැතුව කාලයක් ඉන්න අමාරුයි. ඒතර අපේ අවශ්‍යතාවයේ ලයිස්තුවේ තුන්වෙනි වැදගත්කම ආහාර. ඊළඟට වස්ත්‍ර. මේ දරුවන්ට අපිට හැමෝටම අඳින්න වස්ත්‍ර අවශ්‍යයි. ඇඳුම් ඕන. ඊළඟට වාසස්ථාන. කේක තරාතිරමේ අය කවර හෝ විදිහකට වාසස්ථානයක් සකස් කරගන්න. ජීවත් වෙන්නට වාසස්ථාන අවශ්‍යමයි. ගෙයක් දොරක් පැල්පතක් හරි තියෙන්න එපා නේද? වාසස්ථාන. ඊළඟට සෞඛ්‍ය පහසුකම්. ලෙඩ දුක් හැදෙනවා. ඒවට බේත් හේත් වෛද්‍යවරුන්ගේ උපදෙස් හෙදියන්ගේ ඒ සාත්තු සේවාව ඒක අවශ්‍යමයි ජීවත් වෙන්න. ඊළඟට ආරක්ෂාව අපිට නැතුවම බෑ. මේ දවස්වල ගොඩක් අඩු ආරක්ෂාව. ඇයි? අපිට කොයි වෙලාවෙ රෝගාතුරු වෙයිද කියලා කියන්න බෑ. ඒ සමාජයේ ඉන්න හැමෝටම විවිධ ආකාරයට ආරක්ෂාව අවශ්‍යයි. ඊළඟට අවශ්‍යම දේ තමයි අධ්‍යාපනය. අද මේ දරුවන්ට අපිට අධ්‍යාපනය අවශ්‍යම දෙයක් වෙලානේ. අපි ඉගෙන ගත්තේ නැත්නම් රැකියාවක් කරන්න බෑ. ඉගෙන ගත්තේ නැත්නම් අඩුම ගානේ ගමනක් බිමනක් යන්න බෑනේ. මේ බස් එකක බෝඩ් එක කියව ගන්න බැරුව. ඉතින් අධ්‍යාපනය අවශ්‍යමයි. ඊළඟට ප්‍රවාහනය. ඈත යන්න බෑනේ. ඇවිදගෙන පයින් ප්‍රවාහනය. යාමයෙන් පහසුකම් අවශ්‍යයි. රට රාජ්‍යවල යන අපේ මේ දරුවෝ අපේ වැඩිහිටියෝ ප්‍රවාහනය අවශ්‍යයි. ඊළඟට sannivedanaය. මේ අපි නිතර බලාගෙන ඉන්නේ අද දවසේ කොහොමද කොවිඩ් හැදිලා කී දෙනෙක් ආසාදනය වෙලාද? කී දෙනෙක් මේ ලොව හැර ගිහිල්ලාද? ඉතින් මේ sannivedanaya කියන එක අවශ්‍යම දෙයක් වෙලා. ලෝකෙ සිද්ධ වෙනදී අපේ රටේ සිද්ධ වෙනදී අපි දැනගන්න ඕන. ඊළඟට මිනිස්සුන්ට අවශ්‍යම දේ මේ දරුවන්ට අවශ්‍යම දේ ආදරය. ඒක භාණ්ඩයකින් ඉටු කරන්න බෑ.
නමුත් ප්‍රධාන අවශ්‍යතාවය මේ දරුවන්ට ආදරය ඕන. දෙමව්පියන්ගේ ආදරය, ගුරුවරුන්ගේ ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය. දැන් අම්මා කතා කළේ නැත්තම් දවසක් දරුවන්ට ඉන්න අමාරුයි. අපිටත් එහෙමයි. අපේ දරුවෝ අපිත් එක්ක කතා කළේ නැත්තම් කොහොමද ගෙදර ඉන්නේ? ආදරය ඕන, බලය ඕන. සමාජය තුළ ජීවත් වෙන ඇතැම් පුද්ගලයින්ට බලය, දේශපාලන බලය, එතකොට ගම තුළ Tamanට බලය, ඒ බලය අවශ්‍යයි. ඒ වගේම ගෞරවය බලාපොරොත්තු වෙනවා. අන්‍යයන්ගේ ගෞරවය, ගෙදර අයගේ ගෞරවය, පාසලේ මේ දරුවන්ගේ ගෞරවය අපි ගුරුවරු හැටියට බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවනේ ඔය තියෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා ලයිස්තුව. හැබැයි මේ අවශ්‍යතා ලයිස්තුවේ ගොඩාක් නැහැ. ඔන්න තවත් අවශ්‍යතා 10ක්, ඔක්කොම අවශ්‍යතා 25ක් 30ක් 40ක් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි බලමු මිනිස් උවමනා කියන්නේ මොකක්ද? දරුවනේ මිනිස් උවමනා කියලා කියන්නේ අර අවශ්‍යතා සපුර ගන්න පුළුවන් විකල්ප ක්‍රම. කෙනෙකුට තිබෙන අවශ්‍යතාවය සපුර ගන්න එක එක ක්‍රම තියෙනවා. ඒ විකල්ප ක්‍රම මිනිස් උවමනා කියලා හඳුන්වනවා. දැන් බලන්න මේ රූපරාමුවේ මේ දරුවන්ට පෙනෙනවා මේ වාතය කියන, පිරිසිදු වාතය කියන එක ලබා ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ ස්වභාවික වාතයෙන්, ස්වභාවික පරිසරයේ වාතය ශ්වසනය කරන්න පුළුවන්. අද නම් හැබැයි ටිකක් ඒක අසීරුයි. ලෙඩ රෝග පිළිබඳ බයයි. නමුත් අර පිරිසිදු වාතාශ්‍රයක නම් ස්වභාවික වාතය අපිට ශ්වසනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෘත්‍රිම ශ්වසනය ලබා ගන්නත් පුළුවන්. දැන් බලන්න ඔය කොවිඩ් වගේ රෝගීන් ඒ රෝග වැළඳුනහම කෘත්‍රිම ශ්වසනය ලබා දෙනවා. ඉතින් ඒ හුස්ම ගන්න පුළුවන් විකල්ප ක්‍රම තියෙනවා. ඒව තමයි උවමනා. දැන් බලන්න මේ පානීය ජලය ලබා ගන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. මොනවද? ලිඳකින් වතුර අරගෙන බොන්න පුළුවන්. එහෙම නැත්නම් අර නල ජලය අරගෙන පානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර බෝතලයක් අරගෙන බොන්නට පුළුවන්. මේ විකල්ප ක්‍රම. වතුර බෝතලය, නල ජලය, ලිං ජලය, ඒව තමයි විකල්ප ක්‍රම. ඒවා උවමනා හැටියට පෙන්නලා දෙන්න පුළුවන්. දැන් බලන්න ආහාර. මේ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න ක්‍රම කීයක් තියෙනවද මේ දරුවෝ? නේ? අපි ගෙවල් වල විවිධ ආහාර ගන්නවනේ. උදේට ඉදියාප්ප කනවා, දවල්ට බත් කනවා, රැට කොත්තු රොටියක් ගෙනල්ලා කනවා, ආයි පහුවදා උදේට පාන් කනවා නේද? ආයි දවල්ට වෙනත් ආහාරයක් නේ, බුරියානි එකක් ගෙනල්ලා කනවා. ඉතින් එක එක විදිහට ඔය ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න. එක එක ස්වરૂප තමයි උවමනා. මේ දරුවන්ට මේ තිරේ දිස්සෙනවා ආහාර. ඒක විකල්ප ක්‍රම තමයි බත්, පාන්, රොටි, ආප්ප, පිට්ටු, ඉන්දියාප්ප, එක එක ක්‍රම. ඒවා උවමනා. ඊළඟට වස්ත්‍ර. දැන් මේ දරුවෝ මේ අඳින විවිධ වස්ත්‍ර තියෙනවා. කලිසම් අඳිනවා, කමිස අඳිනවා, ටී-ෂර්ට් අඳිනවා, ත්‍රිකෝට් අඳිනවා, කොට කලිසම් අඳිනවා. එක එක විදිහට වස්ත්‍ර සපුර ගන්නවා. ඒක තමයි උවමනා කියලා කියන්නේ. ඊළඟට වාසස්ථාන ගත්තොත් එහෙම අපි දැන් බොහොම ප්‍රාථමික මට්ටමේ වාසස්ථාන. ඒ කියන්නේ පැල්පත, සාමාන්‍ය නිවස නේ, ටිකක් සාමාන්‍ය ගයක්. ඔය සිමින්ති ගල් වලින් බැඳලා සීට්ස් සෙවිලි කරලා බිමට සිමින්ති දාලා සාමාන්‍ය නිවස. මහල් නිවස තට්ටු දෙකකට ගේ හදලා ලස්සනට බිමට ටයිල් අල්ලලා හදාගන්න මහල් නිවස. ඊළඟට මන්දීරය නේ, ධන කුවේරයෝ වාසය කරන මන්දීර, සියලු සැප සම්පත් තිබෙන මන්දීර. එක එක ස්වරූපයේ වාසස්ථාන. ඒ තමයි උවමනා කියලා කියන්නේ. ඉතින් දරුවනේ සෞඛ්‍ය පහසුකම් ගත්තත් එහෙමනේ. දැන් වෛද්‍ය උපදෙස්, ඊළඟට විවිධ බෙහෙත් වර්ග, ආලේපන වර්ග, ඊළඟට එන්නත්, ඊළඟට වෙලුම් පටි. ඉතින් එක එක ස්වරූපයේ වෛද්‍ය පහසුකම් අපි ලබා ඒවා උවමනා හැටියට පෙන්නලා දෙන්න පුළුවන්. දැන් මම මේ පෙන්නලා තියෙන මේ රූප සටහනේ මේ දරුවන්ට පුළුවන් ආරක්ෂාව කියන අවශ්‍යතාවය සපුර ගන්න විකල්ප උවමනා කීපයක් සටහන් කරන්න. කියන්න බලන්න.
ආරක්ෂාව කියන අවශ්‍යතාවයේ සපුරා ගන්න පුළුවන් විකල්ප ක්‍රම 3-4ක් කියන්න බලන්න. හිතන්න බලන්න මොනවද? ගේට්ටු තාප්ප ඒවැනුත් ලබා දෙන්නේ ආරක්ෂාව. අර CCTV කැමරා ඒවැනුත් ලබා දෙන්නේ ආරක්ෂාව. පෞද්ගලික ආරක්ෂක සේවකයෝ ඒවැනුත් ලබා දෙන්නේ ආරක්ෂාව. නේ? ඉතින් ওই විදිහට ත්‍රිවිධ හමුදාවලින් ඒ ආරක්ෂාව, පොලිසි වලින් ආරක්ෂාව, නීති ආරක්ෂාව. ඉතින් ඒව විකල්ප ක්‍රම හැටියට ඔබට සටහන් කරන්න පුළුවන්. ඉතින් මේ දරුවෝ හොයන්න අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරන විකල්ප ක්‍රම. ඉතින් ওই විදිහට දරුවනේ මිනිස් අවශ්‍යතා සහ මිනිස් උවමනා අතර පැහැදිලි වෙනසක් තියෙන බව මේ දරුවන්ට අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ රූප රාමුව හොඳින් බලන්න. දැන් ඔබට පේනවා එක පැත්තක තියෙනවා අවශ්‍යතා. අනික් පැත්තේ තියෙනවා ඒක ඉටු කරගන්න පුළුවන් විකල්ප ක්‍රම. අවශ්‍යතා හා විකල්ප ක්‍රම. ඒක තමයි මේ රූප රාමුවෙන් මේ දරුවන්ට පැහැදිලි වෙන්නේ. දැන් ආහාර. ඒතර ඒක අවශ්‍යතාවයක්. ඊළඟට වාසස්ථාන. ඒක අවශ්‍යතාවයක්. වස්ත්‍ර. එය අවශ්‍යතාවයක්. නේ? ඉතින් මේ පෙන්눔 කළා තියෙන්නේ අවශ්‍යතා අනික් පැත්තෙන් උවමනා. දැන් අපි බලමු මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද? මේ අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස්කම් සසඳන්න කිව්වොත් මේ දරුවන්ට හැකි වෙන්න ඕන. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. ජීවත් වෙන්න ඒක නැතුවම බෑනේ. දැන් පිරිසිදු වාතය කියන එක නැතුවම බෑ. පිරිසිදු ජලය කියන එක නැතුවම බෑ. ආහාර කියන එක නැතුවම බෑ. හැබැයි මේ උවමනා අත්‍යවශ්‍යම නෑනේ. දැන් අපි හිතමු ආහාර කියන අවශ්‍යතාවය යටතේ බත් ඕනමද? නෑ, බත් නැත්තම් අපි පාන් කනවා. පාන් ඕනමද? බතුයි පානුයි දෙකම නැත්තම් ඉදියප්ප කනවා. ඒක අත්‍යවශ්‍යම නෑ. හැබැයි ආහාර අත්‍යවශ්‍යමයි. නේ? ඊළඟට වස්ත්‍ර අත්‍යවශ්‍යයි. හැබැයි අපි හිතමු ගවුමක් කියන එක අත්‍යවශ්‍යමද? නෑ. ගවුමක් වෙනුවට වෙනත් විකල්ප ඇඳුමක් අඳින්න පුළුවන්. ඉතින් මේවා අත්‍යවශ්‍යම නෑ. ඊළඟට අවශ්‍යතා සීමිතයි. අපේ අවශ්‍යතා ලයිස්තුවේ අවශ්‍යතා 50ක් ලියන්න පුළුවන්. ඊට වැඩිය නෑ. හැබැයි උවමනා කොච්චරද කියන්න බෑ. ලෝකේ තියෙන ආහාර වර්ග ප්‍රමාණය ගණන් කරන්න බෑ. ඇඳුම් එක එක රටවල එක එක ජාතීන් අඳින ඇඳුම් අපි දන්නෙත් නෑ. ගණන් කරන්නට බෑ. සීමාවක් නෑ. ඒත් එක්කම අවශ්‍යතා පොදුයි. මේ හැමෝටම ආහාර ඕන. ඔබටත් ඕන, මටත් ඕන, හැමෝටම වස්ත්‍ර ඕන, හැමෝටම වාසස්ථාන. හැබැයි හැමෝටම බත් කන්න අවශ්‍ය නැහැ. නේ? ඒක පෞද්ගලිකයි. සමහර අය බත් කන්න කැමති, සමහර අය ඉන්දියාප්ප කන්න කැමති, සමහර අය රොටි කන්න කැමති. ඒක පුද්ගලිකයි. අරක පොදුයි. අවශ්‍යතා පොදුයි. උවමනා පෞද්ගලිකයි, විවිධයි. අවශ්‍යතා ප්‍රාථමිකයි. ඒ කියන්නේ මූලිකව ඇති වෙන දෙයක්. දැන් කුසගින්න කියන එක මූලික ඇති වෙනවා. වස්ත්‍රයක් අඳින්න ඕනේ කියන ලැජ්ජ බය කියන එක මූලිකව ඇති වෙන දෙයක්. ද්විතීක දෙයක් කලිසමක් අඳිනවද, කමිසයක් අඳිනවද? එය ද්විතීකයි. බත් කනවද, පාන් කනවද? ඒක ද්විතීක දෙයක්. ඒතර අවශ්‍යතා ප්‍රාථමිකයි, උවමනා ද්විතීකයි. ඊළඟට අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. ඒ කියන්නේ මීට අවුරුදු 500කට ඉස්සෙල්ලා තීච්ච අවශ්‍යතා තමයි අදත් තියෙන්නේ. තම අවුරුදු 500ක් ගියත් ඔය අවශ්‍යතා ඔය ප්‍රමාණයෙම. හැබැයි උවමනා නිර්මාණය කරන්න පුළුවන්. කියන්නේ ඇඳුම් වර්ග එක තාක්ෂණයේ පාවිච්චි කළා, විලාසිතා පාවිච්චි කළා ඇඳුම් වර්ග නිර්මාණය කරනවා. ආහාර වර්ග නිර්මාණය කරනවා. ගෙවල් මෝස්තර නිර්මාණය කරනවා. හැබැයි වාසස්ථාන කියන එක නිර්මාණය කරන්න බෑ. ඊළඟට අවශ්‍යතා ඇති වෙන්නේ කායික මානසික හේතුන් නිසා. දැන් බලන්න කුසගින්න ඇති වෙන්නේ මේ කය නිසානේ. නිදිමත ඇති වෙන්නේ මේ කය නිසානේ. ලෙඩ දුක් ඇති වෙන්නේ මේ ශාරීරික කය නිසානේ. අපිට ආදරය කරුණාව ඕන මේ මානසික කය මනස නිසානේ. අවශ්‍යතා කායික හා මානසික හේතුන් මතයි හටගන්නේ. හැබැයි උවමනා හටගන්නේ සමාජ හා සංස්කෘතික හේතුන් නිසා. බත් කනවද? එහෙම නැත්නම් තෝසෙ කනවද?
වඩේ කනවද කියන එක ඒ ජන වර්ගයේ මත රඳා පවතිනවා. එහෙම නැත්නම් අඳින ඇඳුම නේ එක එක ජාතීන් එක එක ජන වර්ග එක එක ආගම් වලට අයිති ජන වර්ග අඳින ඇඳුම් ආගම අනුව වෙනස් වෙනවා. ජන වර්ගය අනුව වෙනස් වෙනවා. ඉන්න ප්‍රදේශය අනුව ඒ කියන්නේ සමාජ හා සංස්කෘතික හේතුන් මතයි උවමනා හටගන්නේ. අවශ්‍යතා හටගන්නේ කය මනස නිසයි. ඔන්න දරුවනේ මිනිස් අවශ්‍යතා හා මිනිස් උවමනා අතර වෙනස්කම්. හොඳයි දරුවනේ අපි සාකච්ඡා කළා අවශ්‍යතා හා උවමනා කියන සංකල්ප දෙක. දැන් ආර්ථික විද්‍යාවේ සංකල්පයක් තියෙනවා. අපි කතා කරනකොට අවශ්‍යතා ගැන කතා කරනකොට වාතය, ජලය, වාසස්ථාන, ආහාර, වස්ත්‍ර ඔය වගේ ගොඩක් දේවල් කතා කළා. ආදරය, කරුණාව, බලය වගේ අවශ්‍යතාවලු. ඒවත් අවශ්‍යතා. ඒවා මානසික අවශ්‍යතා. නමුත් ආර්ථික විද්‍යාව වඩාත්ම අවධාරණය කරන්නේ භාණ්ඩ හා සේවා මගින් ඉටු කරන්න පුළුවන් අවශ්‍යතා නැත්තම් උවමනා පිළිබඳව. දැන් බලය වගේ දේවල් එහෙම නැත්නම් ආදරය වගේ දේවල් භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සපුරාලන්නට අසීරුයි. ඉතින් එවැනි අවශ්‍යතා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරෙන්නේ නැහැ. අවශ්‍යතා හැටියට මෙතන වැඩිපුරම සලකන්නේ භාණ්ඩ හා සේවා මගින් සපුරාලිය හැකි අවශ්‍යතා. හොඳයි. අපි ඊළඟට බලමු භාණ්ඩ කියන සංකල්පය. දැන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද? භාණ්ඩයක් කියන්නේ දරුවනේ පුද්ගලයෙකුට උපයෝගීතාවයක් ලබා දෙන්න පුළුවන් ඕනෑම දෙයක් භාණ්ඩයක් කියලා සලකනවා. මිනිස් අවශ්‍යතාවයක් ඉටු කරලා ඒ මිනිස්සුන්ට උපයෝගීතාවයක් ලබා දෙන්නට පුළුවන් ඕනෑම දෙයක් භාණ්ඩයක් විදිහට සලකනවා. දැන් මේ භාණ්ඩ කිව්වහම දෙකට උදාහරණ තමයි දැන් ආහාර කියන්නේ භාණ්ඩයක්. ජලය කියන්නේ භාණ්ඩයක්. ඇඳුම් කියන්නේත් භාණ්ඩයක්. නිවාස, වෛද්‍ය සේවය, ප්‍රවාහන සේවය, නීතිඥ සේවය ඒවත් භාණ්ඩ. දැන් දරුවනේ මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. දැන් භාණ්ඩ කියන්නේ උපයෝගීතාවයක් ලබා දෙන කිසියම් දෙයක්නේ. ඒතර වෛද්‍ය සේවය, එහෙම නැත්නම් ප්‍රවාහන සේවය, එහෙම නැත්නම් නීතිඥ සේවය. එතකොට මේවා ස්පර්ශ කරන්න බැරි අදෘශ්‍යාත්මක මේ වගේ සේවාවල් පවා මේ භාණ්ඩ කියන වචනය තුල අන්තර්ගත වෙනවයි කියලා ආර්ථික විද්‍යාව සලකනවා. භාණ්ඩ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දෘශ්‍යාත්මක දේවල් විතරක්ම නෙමෙයි. මිනිස්සුන්ට උපයෝගීතාවයක් ලබා දෙන සියලු දෑ භාණ්ඩ. එතකොට අර වෛද්‍ය සේවය, නීතිඥ සේවය, ප්‍රවාහන සේවය වගේ ස්පර්ශ කරන්න බැරි, ඒ වගේම අදෘශ්‍යාත්මක හැබැයි උපයෝගීතාවයක් ලැබෙන එවන් සේවාවලුත් මේ භාණ්ඩ කියන පදය තුල අන්තර්ගත වෙනවා. සාමාන්‍ය භාණ්ඩයක තියෙන විශේෂ ලක්ෂණය මුදල් ගෙවලා මිනිස්සු ලබා ගන්නවා. සල්ලි ගෙවලා ළඟා කරගන්න දෙයක් භාණ්ඩ කියලා කියන්නේ. එතකොට දැන් මේ දරුවන්ට පේනවා තව සංකල්පයක් තියෙනවා නීච භාණ්ඩ කියලා. කලින් සාකච්ඡා කළේ භාණ්ඩ, දැන් මේ සාකච්ඡා කරන්නේ නීච භාණ්ඩ. භාණ්ඩ වලට කියන්නේ goods කියලා. නීච භාණ්ඩ වලට කියන්නේ bads කියලා. මොකද්ද මේ නීච භාණ්ඩ bads කියන්නේ? පුද්ගලයින්ට අනුපයෝගීතාවය. උපයෝගීතාවයේ ප්‍රතිවිරුද්ධාර්ථය අනුපයෝගීතාවය. ඒ කියන්නේ අතෘප්තිය. අතෘප්තිය. නැත්නම් ඍණ උපයෝගීතාවය ලබා දෙන යම්කිසි දෙයක් නම් එය නීච භාණ්ඩයක් කියලා සලකන්නට පුළුවන්. පුද්ගලයින්ට අනුපයෝගීතාවය. එහෙම නැත්නම් ඍණ තෘප්තියක් ඇති කරන කිසියම් දෙයක් වේනම් එය නීච භාණ්ඩයක් හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මොනවද මේ නීච භාණ්ඩ? අතෘප්තියක් ඇති කරන දේවල් මොනවද? දැන් දුර්ගන්ධය. නේ? දැන් මේ දරුවන්ට
ඉවස ගන්න බැරි දුර්ගන්ධයක් හමනවා නම් අහල පහල ඉන්න බෑනේ. ඔබ ඒ පළාත අතහැරලා යනවා. නේ? එහෙම නැත්නම් කැලි කසල. එකතු වෙච්ච කැලි කසල ගොඩක් ඉස්සරහ තියෙනවනම් අහල පහල ගෙවල් වල කට්ටිය ඔක්කොම ඉඳුල් ද්‍රව්‍ය ඊගාවට ඔය එක එක විසි කරන දේවල් ගෙනල්ලා ඉස්සරහ හැලුවොත් ඔබට ඉන්න බෑ. එතකොට ඒක නීච භාණ්ඩයක්. ඉතින් මේ නීච භාණ්ඩ තව උදාහරණයක් විතර අපිරිසිදු වතුර කාණු දිගේ ගලා එන ගඳ ගහන අපිරිසිදු ජලය ඊළඟට ඔය වල් පැලෑටි ඊළඟට වෛරස් දැන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ වෛරස්. එතකොට මේවා තමයි මිනිස්සුන්ට අතෘප්තියක් ඇති කරන දේවල්. මේවා නීච භාණ්ඩ ගණයට ඇතුල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාණ්ඩයක් සල්ලි දීලා ළඟා කරගන්නවා. නීච භාණ්ඩයක් සල්ලි ගෙවලා ඉවත් කරනවා. ඒක තමයි නීච භාණ්ඩයක තියෙන විශේෂතාවය. අපි කතා කළේ භාණ්ඩ හා නීච භාණ්ඩ කියන ප්‍රභේද දෙක. දැන් අපි බලමු දැන් මේ රූප රාමුවේ දිස් වෙනවා. මොකද පේන්නේ මේ දරුවන්ට? ලස්සන වාහනයක්. මේක භාණ්ඩයක්. ඊළඟට මේ රූප රාමුවේ පේන්නේ මොකක්ද? නේ? ස්මාර්ට් ෆෝන් එකක්. ස්මාර්ට් ෆෝන් කීපයක්. නේ? මේ රූප රාමුවේ පේන්නේ මොකක්ද? හිරු නැග එන දර්ශනයක්. නේ? උදේ පාන්දර ඉර පායාගෙන එන දර්ශනයක්. මේ රූප රාමුවෙන් පේන්නේ වර්ෂාව. වැසි වැටෙන විදිහ මේ රූප රාමුවෙන් පෙන්වුම් කරනවා. දැන් මොනවද මේ දරුවෝ දැක්කේ? මේවා මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩ. මේ වාහනය මිනිස්සු පාවිච්චි කරන දෙයක්. උපයෝගීතාවයක් ලබා ගන්නට මිලදී ගන්න දෙයක්. ඒ වගේම අර ස්මාර්ට් ෆෝන් එක. ඒක හැමෝටම ඕනේනේ. ඒක නැතුවම බැරි භාණ්ඩයක්. ඒකත් මේ මිනිස්සුන්ට උපයෝගීතාවයක් ලබා දෙන භාණ්ඩයක්. හැබැයි මේ දෙකම මොන භාණ්ඩද? ඒවා මිනිස්සු නිපදව ගත්ත භාණ්ඩ. ඒවා හිඟකමක් තියෙන භාණ්ඩ. හැබැයි අවසාන වශයෙන් අපි පෙන්නුව සූර්යාලෝකය මේ වර්ෂා ජලය ඒවත් මිනිස්සුන්ට ලොකු උපයෝගීතාවයක් දෙන භාණ්ඩ. දැන් ඇත්තටම වර්ෂා ජලයේ වතුර නැතුව ජීවත් වෙන්නම බෑනේ. දැන් ෆෝන් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නේ. වාහනයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නේ. හැබැයි සූර්යාලෝකය නැතුව ඉන්නම බෑ. සූර්යාලෝකයක් නැතුව ඕන මාසයක් ඉඳි. ඊට පස්සේ ඉන්න බෑ. පුද්ගලයින්ට ශාරීරික අපහසුතා ඇති වෙනවා. මේ හැම කහපාට වෙන්න පටන් ගනී. එතකොට මේ නැතුවම බැරි දේවල්. ඒවා ස්වභාව ධර්මයෙන් ලැබෙන මිනිසු නිපදවන්න අවශ්‍ය නැති හිඟකමක් නැති දේවල්. ඉතින් දරුවනේ ඔබට පැහැදිලි වෙනවා මේ භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක පිළිබඳව තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ භාණ්ඩ වර්ගීකරණය අපි දැන් සාකච්ඡා කරනවා. හොඳයි. දැන් අපි බලමු ආර්ථික භාණ්ඩයක් කියන්නේ කුමක්ද? ආර්ථික භාණ්ඩයක් කියන්නේ දරුවනේ හිඟකමක් හෙවත් සීමිත සැපයුමක් පවතින. ඒ නිසාම ආවස්තික පිරිවැයක් දරලා සපයාගත යුතු භාණ්ඩ. දැන් මේ දරුවන්ට ගැටලුවක් මතුවෙන්න පුළුවන් මේ ආවස්තික පිරිවැයක් දරලා සපයාගත යුතු භාණ්ඩ කියන්නේ මොකක්ද? දරුවනේ ආවස්තික පිරිවැයක් දරලා සම්පාදනය කරගන්නවා කියන්නේ ඒ භාණ්ඩය ලබා ගන්නට අපි සතු යම්කිසි දෙයක් කැප කරලා ලබා ගන්න භාණ්ඩ. එක්ක අපේ ශ්‍රමය කැප කරන්න ඕන. එහෙම නැත්නම් අපි මේ භාණ්ඩය ලබා ගැනීම වෙනුවෙන් අපිට තිබෙන වෙනත් විකල්ප අවස්ථාවක් කැප කරලා සම්පාදනය කරගත යුතු දේ ආර්ථික භාණ්ඩ කියලා හඳුන්වනවා. මේ ආවස්තික පිරිවැය කියන සංකල්පය අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කරනවා. එතෙක් මේ ආවස්තික පිරිවැය ගැන සරල අදහසක් කිව්වොත් ආවස්තික පිරිවැය කියන්නේ දැන් අපි යම්කිසි දෙයක් සපයා ගැනීමට යම්කිසි දෙයක් නිපදවා ගැනීමට තිබෙන විකල්ප අවස්ථා අතුරෙන් කැප කරන හොඳම අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැය කියලා සලකනවා. අපිට යම්කිසි දෙයක් ලබා ගන්න පුළුවන් ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් කැප කරලා ඒ කැප කරන දේ
වටිනාකම ආවස්තික පිරිවැය කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් දැන් ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද? හිඟකමක් හෙවත් සීමා සහිත සැපයුමක් පවතින ඒ හින්දම ආවස්තික පිරිවැයක් දරලා සපයාගත යුතු දෑ ආර්ථික භාණ්ඩ කියලා හඳුන්වනවා. එතකොට මොනවද මේ ආර්ථික භාණ්ඩ? ආහාර. ආර්ථික භාණ්ඩයක්නේ. දැන් ආහාර කියන එක අපිට නිකන් ලැබෙන්නේ නැහැනේ. ආහාර ලබා ගන්න එක්ක අපේ ශ්‍රමය කැප කරන්න ඕන. එහෙම නැත්නම් අපි ගාව තියෙන මිල මුදල් කැප කරන්න ඕන. ආවස්තික පිරිවැයක් දරලා ලබාගත යුතු දෙයක්. හිඟකමක් නිසායි ආවස්තික පිරිවැය දරන්න වෙන්නේ. ඇඳුම්. ඇඳුම් කියන්නේත් ආර්ථික භාණ්ඩයක්. ඇයි? ඇඳුම් කියන භාණ්ඩය සපයා ගන්න අපි යම්කිසි කැපකිරීමක් කරන්න ඕන. මිල මුදල් කැප කරන්න ඕන. එහෙම නැත්නම් අපි ගාව තියෙන වෙනත් දෙයක් කැප කරන්න ඕන. ඒතර ආර්ථික භාණ්ඩයක් ඇඳුම්. නිවාසත් එහෙමයි. ස්වර්ණාභරණ, වාහන මේවා අපි නිපදවන්න ඕන භාණ්ඩ. අපිට ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් නෙමෙයි. නිපදවන්න ගියාම වෙනත් විකල්ප දෙයක් කැප කළ යුතු දෑ නිසා මේවා ආර්ථික භාණ්ඩ හැටියට සලකනවා. ඊළඟට අපි බලමු ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොකක්ද? හිඟකමක් රහිත. හිඟකමක් නැහැ. ඒ කියන්නේ ශූන්‍ය මිලක් යටතේ අසීමිත සැපයුමක් තියෙන දෑ. ඒ හින්දාම ආවස්තික පිරිවැයක් දරන්නේ නැතුව සපය ගන්න පුළුවන් දෑ ආර්ථික නොවන භාණ්ඩ කියලා හඳුන්වනවා. මොකද ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ හිඟකමක් නොමැති. ඒ කියන්නේ ශූන්‍ය මිලක් යටතේ අසීමිත සැපයුමක් තිබෙන ආවස්තික පිරිවැයක් තරම් නැතුව සපය ගන්න පුළුවන් දෑ ආර්ථික නොවන භාණ්ඩ කියලා හඳුන්වනවා. මොනවද උදාහරණ? සූර්යාලෝකය. දැන් බලන්න සූර්යාලෝකය නිපදවන්න ඕනේද? නෑ, ස්වභාව ධර්මයෙන් අපිට නිකන් ලැබෙනවා. ඉතින් කැපකිරීමක් කරන්න ඕනේද? සූර්යාලෝකය ලැබෙනකොට වෙන දෙයක් කැප කළාද? වෙන දෙයක් ලබා ගන්න එක නතර කරලාද සූර්යාලෝකය ලබා ගන්නෙ? නෑ. ආවස්තික පිරිවැයක් නෑ. අපි ස්වස්වසනයේ සඳහා වාතය මේ දරුවෝ මේ හුස්ම ගන්නවනේ. ඉතින් වෙන මොකක් හරි ගන්න එක නතර කළාද හුස්ම ගන්නෙ? නෑ. ආවස්තික පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන්. මොකද හිඟකමක් නෑ. අසීමිත සැපයුමක් තියෙනවා. ඒව තමයි ආර්ථික නොවන භාණ්ඩ. සූර්යාලෝකය, වර්ෂා ජලය, ස්වභාවික වාතය මේවා ආර්ථික නොවන භාණ්ඩ කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ දරුවන්ට පැවරුමක් දීලා තියෙනවා අංක 1. පහත දැක්වෙන දෑ ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද හේතු දක්වන්න. මේ පහත දැක්වෙන දේවල් ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද කියලා පැහැදිලි කරන්න ඕන. දැන් කොහොමද ඒක අපි හඳුනගන්නේ? හිඟකමක් තියනවද හිඟකමක් නැද්ද? හිඟකමක් තියෙනවා නම් ආර්ථික භාණ්ඩයක්. හිඟකමක් නැත්නම් ආර්ථික නොවන භාණ්ඩයක්. හිඟකමක් තියෙනවා නම් ආවස්තික පිරිවැයක් දරලා සපය ගන්න එපා. එහෙනම් ආර්ථික භාණ්ඩයක්. හිඟකමක් නැත්නම් අසීමිතව සපයනවා නම් ආවස්තික පිරිවැයක් කැපකිරීමක් කරන්න ඕනේ නැණි භාණ්ඩේ ලබා ගන්න. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩයක්. ඕක තමයි නිර්ණායකය. දැන් අපි බලමු අංක 1. සූර්යාලෝකයෙන් નિરાයාසයෙන් රෙදි වේලීම. ඔතන මේ වේලනවා නෙමෙයි, ඉබේ රෙදි වේලෙනවා. ඒතකොට ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? දැන් මේ දරුවෝ කල්පනා කරලා ඒක සටහන් කරන්න. ලිඳකින් ලබා ගන්න වතුර ජලය. අපි ලිඳක් කපලා එක්ක තමන්ගේ මහන්සිය, තමන්ගේ කාලය යොදවලා ලිඳක් කපලා වතුර ලබා ගන්න. එහෙම නැත්නම් වෙන කෙනෙකුට කියලා මුදලක් දීලා ලිඳ කපවා ගන්න. එතකොට ඒ ලිඳකින් ගන්න ජලය මොන භාණ්ඩයක්ද? ඔබ කල්පනා කරලා සටහන් කරන්න. ඊළඟට කැලයකින් කපා ගන්න දර කැලේට ගිහිල්ලා මොකක් හරි ආයුධයක්, පොරවක්, පිහියක් අරගෙන ගිහින් දර කපාගෙන එනවා. ඒතර අපේ ශ්‍රමය යොදවලා අර ආයුධ උපකරණ යොදවලා දර කපාගෙන එනවා. ඒතර මොන භාණ්ඩයක්ද කියලා ඔබ හිතලා බලලා සටහන් කරන්න. ඊළඟට බීමට ගන්න වර්ෂා ජලය. වැස්ස වැටෙනවා, මොකක් හරි භාජනයකට වතුර ටික එකතු කරගන්න. ඒතර වර්ෂා ජලය ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? කල්පනා කරලා ලියන්න. ඉතින් දරුවනේ ඔය පැවරුම
සටහන් කරලා මේ දරුවෝ පාසලට ගිහාම ඒ පාසලේ ඔබගේ ආර්ථික විද්‍යා විෂය උගන්වන ගුරු භවතා සමග සාකච්ඡා කරලා මේකට පිළිතුරු නිවැරදිද හරිද කියලා විමස ගන්න. හොඳයි. ඊළඟට අපි බලමු මාතෘකාව ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන ආකාරය. ආර්ථික නොවන භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් බවට කොහොමද පරිවර්තනය වෙන්නේ? එහෙම වෙන වෙලාවල් තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් බවට පෙරලෙනවා. පත් වෙනවා. ඒ කොහොමද? ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන්නේ සමාජයේ කවර පාර්ශවයක් විසින් කවර පාර්ශවයක් හෝ විසින් මිනිස් වමනාවක් ඉටු කරලීමට යම්කිසි සකස් කිරීමක් එහෙම නැත්නම් ගැළපීමක් කළොත් ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ආර්ථික නොවන භාණ්ඩයක් මිනිහෙකුගේ අවශ්‍යතාවයක් ඉටු කරන්න ගැළපෙන පරිදි සූදානම් කරනවා, වෙනස් කරනවා, ගලපනවා, යම්කිසි සකස් කිරීමක් කරනවා. එතකොට ආර්ථික භාණ්ඩයක්. අපි හිතමු වර්ෂාවෙන් ලැබෙන ජලය. ඒ ජලය තව ටිකක් පිරිසිදු කරලා බෝතල් වලට අසුරනවා. එතකොට මිනිස් වමනාවක් ඉටු කරන්න පුළුවන් විදිහට සකස් කිරීමක් කරනවා. අන්න ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ තවත් අවස්ථාවක් තමයි ආර්ථික නොවන භාණ්ඩයක් වෙනුවෙන් කවර හෝ පාර්ශවයක් සමාජයේ කවුරු හරි ආණ්ඩුව හරි වෙන පුද්ගලයෙක් හරි යම්කිසි පාර්ශවයක් පිරිවැයක් දරනවා. මුදල් පිරිවැයක්, සම්පත් පිරිවැයක්, ආවස්තික පිරිවැයක් දරනවා. එතකොටත් අර ආර්ථික නොවන භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ස්වභාව ධර්මයෙන් ලැබෙන සූර්යාලෝකය අපි පාවිච්චි කළ විදුලි බලය උත්පාදනය කරනවා. තව තව අංග උපාංග යොදවලා ස්වභාවිකව ලැබෙන සූර්යාලෝකය විදුලිය බවට පෙරලනවා. ඒතර සම්පත් පිරිවැයක් දරනවා, ආවස්තික පිරිවැයක් දරනවා. එතකොට ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා අර ආර්ථික නොවන භාණ්ඩය. ඉතින් ඔන්න ආර්ථික නොවන භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන ආකාර අවස්ථා. හොඳයි. අපි බලමු ඊළඟට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සම්පත් පිළිබඳව. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පත්. ඇයි මේ සම්පත් කියන මාතෘකාව මෙතෙන්ට අදාළ වෙන්නේ? දැන් දරුවනේ අපි කතා කළා අවශ්‍යතා ගැන. ඊළඟට උවමනා ගැන. දැන් බලන්න මේ සම්බන්ධතාවය. දැන් අවශ්‍යතා එහෙම නැත්නම් උවමනා ඉටු කරන්න නම් මොනවද ඕන? මොනවද අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න ඕන? භාණ්ඩයක්. නේ? දැන් ඔබට කුසගින්න කියන අවශ්‍යතාවය ඇති වුණොත් ආහාර කියන භාණ්ඩය ඕන. ඔබට අපි හිතමු නිදිමත කියන අවශ්‍යතාවය ඇති වුණොත් ඇඳක්, මෙට්ටයක්, කොට්ටයක් ඒ භාණ්ඩය ඕන. භාණ්ඩ සමහර ඒවා නිකන් ලැබෙනවා ස්වභාව ධර්මයෙන්. සමහර ඒවා නිපදවන්න ඕන. නිපදවන්න නම් සම්පත් ඕන. ඒතර සම්පත් කියන මාතෘකාව භාණ්ඩත් එක්ක එකිනෙකට සම්බන්ධයි. භාණ්ඩ කොටස් දෙකයි. ආර්ථික නොවන භාණ්ඩ ඒවා නිපදවන්න අවශ්‍ය නැහැ. ඒවා ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙනවා. නොමිල භාණ්ඩ කියලාත් ඒකට කියනවනේ. නේද? නමුත් ආර්ථික භාණ්ඩ අපි නිපදවන්න ඕන. නිපදවන්න නම් සම්පත් ඕන. ඉතින් දැන් අපි සාකච්ඡා කරන්නේ සම්පත් කියන්නේ කුමක්ද? මොනවද දරුවනේ සම්පත් කියන්නේ? සම්පත් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න යෙදවූ. සම්පත් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිපදවන්ට යොදා ගන්න යෙදවූ. එතකොට මේ භාණ්ඩ හා සේවා මොනවද මේ යෙදවූ? භාණ්ඩ හා සේවා නිපදවන්ට පාවිච්චි කරන යෙදවූ මොනවද? අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය. ජලය කියවම වර්ෂා ජලය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාරි ජලය වෙන්නත් පුළුවන්. ජලය, යන්ත්‍ර උපකරණ, විවිධ මෙවලම් ඒවා තමයි සම්පත් කියන්නේ.
එතකොට මේ සම්පත් අපිට විවිධ විදිහට වර්ග කරන්න පුළුවන්. මේ ආර්ථික මේ සම්පත් අපිට පුළුවන් විවිධ නිර්ණායක ඔස්සේ වර්ග කරන්න. මොනවද මේ නිර්ණායක? මේ වර්ගීකරණයන් මොනවද? එක වර්ගීකරණ මේ උසස් පෙළ විෂය නිර්දේශයට අනුව අපි සම්පත් වර්ග කරනවා ප්‍රධාන නිර්ණායක දෙකක් ඔස්සේ. එකක් තමයි ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත්. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න සියලුම සම්පත් අපි වර්ග කරනවා ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා. ඊළඟට අපි නිෂ්පාදනයට යොදා ගන්න ස්වභාවික සම්පත් හොඳින් මතක තියාගන්න අවධාරණය කරගන්න ස්වභාවික සම්පත් පමණයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා වර්ග කරන්න. එතකොට අපි සම්පත් වර්ග කරනවා නිර්ණායක දෙකක් ඔස්සේ. එකක් ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත්. ඊළඟට සියලු ස්වභාවික සම්පත් වර්ග කරනවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. දැන් අපි බලමු දරුවනේ මොකද්ද මේ ආර්ථික සම්පත් කියලා කියන්නේ? දැන් අර ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ කියලා වර්ග කළේ. ඉතින් ඒ පදනමම තමයි ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරනකොට අදාළ කරගන්න. හිඟකමක් තියනවද ආර්ථික සම්පත්? හිඟකමක් නොමැතිද ආර්ථික නොවන සම්පත්? එතකොට මේ ආර්ථික කියන වචනය තුල ගැබ් වෙන්නේ හිඟකම. ආර්ථික සම්පත් ආර්ථික ඔතන නිර්ණායකයේ වෙන්නේ හිඟකමක් තිබෙනවද හිඟකමක් නොමැතිද යන සංකල්පය. එතකොට ආර්ථික සම්පත් කියන්නේ හිඟකමක් පවතින. ඒ කියන්නේ සීමිත සැපයුමක් තිබෙන නිෂ්පාදනයට ඒ නිසාම පිරිවැයක් දරලා සපය ගන්න ඕන සියලුම යෙදවුම් වලට කියන්නේ ආර්ථික සම්පත්. හිඟකමක් තිබෙන, ඒ කියන්නේ සීමා සහිත සැපයුමක් තිබෙන, ඒ හින්දාම යම්කිසි කැපකිරීමක් කළා ඉස්සෙල්ලත් අපි පැහැදිලි කරේ ආවස්තික පිරිවැයක් තරලා කියන සංකල්පය නේ නිකන් ගන්න බෑ. යම්කිසි දෙයක් කැප කරලා ඒ සම්පත් ලබා ගන්න ඕන. මොනවද කැප කරන්නේ? එක්ක අපේ ශ්‍රමය කැප කරලා, එක්ක අපේ කාලය කැප කරලා, එහෙම නැත්නම් අපි මිල මුදල් කැප කරලා. ඒ වෙනුවෙන් කවර හෝ දෙයක් අහිමි කරගෙන තමයි ඒ සම්පත් ලබා ගන්න ඕන. ඒ වගේ ආවස්තික පිරිවැයක් දරලා සම්පාදනය කරගත යුතු යෙදවුම් නැත්නම් සම්පත් ආර්ථික සම්පත් කියලා හඳුන්වනවා. ඉතින් ළමයි දරුවනේ ආර්ථික සම්පත් කිව්වහම ප්‍රධාන කාණ්ඩ 4යි තිබෙන්නේ. දැන් ඔබට පුළුවන් ආර්ථික සම්පත් කියලා ලියන්න. දැන් අපි හිතමු වාහනයක් යමක් දැන් වගා කරන්න ගන්න ට්‍රැක්ටර් එකක්. ඒක ආර්ථික සම්පතක්. එහෙම නැත්නම් ඒකට පාවිච්චි කරන උදැල්ල. එහෙම නැත්නම් ඒකට පාවිච්චි කරන දෑක. ඒ ඔක්කොම නමුත් මේ ආර්ථික සම්පත් කියලා වර්ග කරන්න කිව්වොත් ඔබ වර්ග කරන්න ඕන නිශ්චිත වර්ග 4කට. ආර්ථික සම්පත් වර්ග 4යි. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ආර්ථික සම්පත් වර්ග 4යි. මොකද මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මම දැකලා තියෙනවා ආර්ථික සම්පත් නිර්වචනය කොට ඒ සම්පත් වර්ග කරන්න. ඒතර පිළිතුර තුල තිබෙන්නේ ආර්ථික සම්පත් වර්ග 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. දැන් දරුවන්ට මතකයි නේද ආර්ථික සම්පත් කියන්නේ මොනවද කියලා? මතක් කරන්නේ නැවත. මොනවද ආර්ථික සම්පත් කියන්නේ? හිඟකමක් පවතින, ඒ කියන්නේ සීමා සහිත සැපයුමක් පවතින, ඒ නිසාම ආවස්තික පිරිවැයක් දරලා සපය ගන්න ඕන යෙදවුම් නොහොත් සම්පත් ආර්ථික සම්පත්. වර්ග 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ආර්ථික නොවන සම්පත් කියන්නේ හිඟකමක් රහිත, ඒ කියන්නේ ශූන්‍ය මිලක් යටතේ අසීමිත සැපයුමක් තිබෙන. ඒ හින්දාම ආවස්තික පිරිවැයකින් තොරව අපිට ලබා ගන්න. ඒ කියන්නේ නිකං ලැබෙනවා. පිරිවැයක් තරන්න ඕනේ. කැපකිරීමක් කරන්න අවශ්‍ය නැහැ. නිකං ලැබෙනවා. ඉතින් එවැනි සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා හඳුන්වනවා. දැන් උදාහරණ දැන් ගොවිතැනට වර්ෂා ජලය ගන්නවනේ. අපි වී වගා කරන්න වර්ෂා ජලය. ඒ හේන් ගොවිතැන කරන්නේත් වර්ෂා ජලයෙන්. වැස්සෙන කාලේ අල්ලලා තමයි හේන
කොටලා පුච්චලා තියන්නේ. ඒ කියන්නේ හේන ගානට අර සකස් කරලා තියන්නේ. ගස් කොළන් ටික කපලා වටේට දඬු වැට බැඳලා වර්ෂාව එන කාලෙට. ඒතකොට ඒක තමයි ජලය කියන්නේ යදවුමක්. ඒක හැබැයි නොමිලේ ලැබෙන්නේ. පිරිවැයක් නැහැ. ආවස්තික පිරිවැයක් නැහැ. එතකොට ආර්ථික නොවන සම්පත. ඒ වගේම සූර්යාලෝකය වගාවක් කරන්න සූර්යාලෝකය අවශ්‍යමයි. නැත්නම් කිසිම ගහක් කොළක් හැදෙන්නේ නැහනේ. එතකොට ඒක සූර්යාලෝකය කියන එක ආර්ථික නොවන සම්පත. ස්වභාවික වාතය නේ ගස් කොළන් හැදෙන්න වාතය ඕන. ඉතින් ඒවා නිෂ්පාදනයට යොදා ගන්න ආර්ථික නොවන සම්පත්. කාලගුණය. දැන් සමහර පළතුරු වගා කරන්න ඒ කාලගුණය අවශ්‍යයි. නේ ඒ කන්නේ අනුව තමයි පළතුරු නෙලා ගන්න. ඒතර කාලගුණය, දේශගුණය නොමිලේ ලැබෙන ආර්ථික නොවන සම්පත. දැන් අපි බලමු දරුවනේ මේ ස්වභාවික සම්පත් අපි වර්ග කරනවා කිසියම් වර්ග දෙකකට. මොනවද? ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. දැන් මෙහෙම බෙදන්නේ මොන සම්පත්ද? දැන් අපි හිතමු ප්‍රාග්ධනය මෙහෙම බෙදන්න පුළුවන්ද? බෑ. ප්‍රාග්ධනය බෙදන්න බෑ. මිනිසා විසින් නිපදවන ලද කිසිම සම්පතක් ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ඒවා මිනිසා විසින් හදපුවා. ඒවා අපිට මේ විදිහට බෙදන්න බෑ. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා හුදෙක්ම වෙන් කරලා දක්වන්නේ ස්වභාවික සම්පත්. අපි බලමු ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ මොනවද? ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ දරුවනේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ගන්නකොට අඩු වෙවි යනවා. හැබැයි නැවත ස්වභාවිකවම ජනනය වෙනවා. මේක ප්‍රතිස්ථාපනය කළ හැකි කියන වචනයට වඩා ප්‍රතිස්ථාපනය වන සම්පත් කියලා තිබුණා නම් වඩා සුදුසුයි. නමුත් ඉතින් භාවිතාවෙන් එහෙමනේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. ඔය ස්වභාව ධර්මයෙන් තමයි ප්‍රතිස්ථාපනය වෙන්නේ. ඒ නිසා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ගන්න විට ක්‍රමයෙන් අඩු වෙන නැවතත් ජනනය වෙන සම්පත්. මොනවද එහෙම සම්පත්? මත්ස්‍ය සම්පත. දැන් මේ මහ මූදේ ඉන්න මාළු අපි නිෂ්පාදන වලට ගන්නවනේ. මාළු අල්ල සැමන් හදනවා. එහෙම නැත්නම් මාළු වෙළඳ පොළ සඳහා අල්ල ගන්නවා. නිෂ්පාදනයක්නේ. දීවර නිෂ්පාදන කියන්නේ මාළු අල්ලනවනේ. හැබැයි ඉතින් මාළු අල්ලනකොට අනිත් පැත්තෙන් මාළු බෝ වෙනවා. මාළු අල්ලනකොට අඩු වෙනවා. මූදේ මාළු අඩු වෙනවනේ. හැබැයි නැවත බෝ වෙනවා. නැවත ජනනය වෙනවා. ඒක ප්‍රතිස්ථාපනය වන සම්පත. ඒ වගේම තමයි වනාන්තර. කැලේ ගස් කප දැව කර්මාන්තයට අපි දැව ලබා ගන්නවා. හැබැයි නැවත ජනනය වෙනවා. හැබැයි මතක තියාගන්න මේ සම්පත් සමූල ඝාතනයක් කළොත් ආයි ජනනය වීමක් නැහැ. ඒ නිසා ප්‍රතිස්ථාපනය වන සම්පත් සහ ප්‍රතිස්ථාපනය නොවන ප්‍රතිස්ථාපනය කරන්න බැරි සම්පත් ඔය දෙකම පරිහරණය කරනකොට ඒ සම්පත් සුරක්ෂිතව පරිහරණය කළ යුතුයි. සම්පත් අනාගතයට ඉතිරි කරලා සම්පත් විනාශයක් නොවෙන්නට පරිහරණය කරන එක ඒ සම්පත් පාවිච්චි කරන අයගේ සමාජ වගකීමක් විය යුතුයි. තෘණ භූමි නේ දැන් අපි සත්තුන් සඳහා තෘණ භූමි මේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවා. විශාල තෘණ භූමි නේ තනකොළ තියෙන බිම්. ඉතින් මේ ගවයෝ ඇති කරනකොට ඒ තෘණ භූමි වල තෘණ අඩු වෙනවා. හැබැයි ආපහු වැවෙනවා. දැන් ඒක ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත. භූගත ජලයත් එහෙමයි. ඊළඟට අපි බලමු ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. මොනවද? නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා විට අවසාන වන නමුත් නැවත ජනනය නොවන සම්පත්. නිෂ්පාදන ක්‍රියාවලියට ගන්නකොට අඩු වෙනවා. හැබැයි නැවත බිහිවීමක් නැහැ. මොනවද මේවා? බොර තෙල්. දැන් බොර තෙල් හාර ගන්නකොට අඩු වෙනවා. ප්‍රතිජනනයක් නැහැ. ඒ වගේම තමයි ගල් අඟුරු, මිනිරන්, මැණික්, දියමන්ති ඒ ස්වභාවික ඛනිජ සම්පත් තියෙන්නේ. ඒවා පාවිච්චි කරනකොට අඩු වෙනවා, නැවත ජනනය වෙන්නේ. ඒවට කියන්නේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. ඉතින් මේ සම්පත් දෙවර්ගයේම ස්වභාවික සම්පත්. ඔය දෙවර්ගයම ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් පවා
සුරක්ෂිතව පාවිච්චි කරන්න ඕන. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් නම් භාවිතේ ඊටාම සුරක්ෂිත වෙන්න ඕන. මොකද අනාගත පරපුරට සම්පත් ඉතිරි කරලා වර්තමාන ජනතාවගේ අවශ්‍යතාවයට සම්පත් පාවිච්චි කරන්න ඕන. ස්වභාවික සම්පත් ඉවක් බවක් නැතුව පරිහරණය කරන්නේ සම්පත් සමූල ඝාතනය කරන්න ගත්තොත් අනාගත පරපුරට සම්පත් අහිමි වෙලා ඒ අය අවශ්‍යතා ඉටු කරගන්න බැරි අසරණ ජන පිරිසක් බවට පත්විය හැකි. හොඳයි දරුවනේ. දැන් ඔබට මේ රූප රාමුවෙන් පේන්නේ එක පැත්තක තියෙනවා දැන් සුළම් බලයෙන් විදුලිය නිපදවනවා. ඊගාවට කැලේ ගස් කපලා දැව සඳහා ඒවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. ඒ වගේම මේ ගල් අඟුරු ඊළඟට ස්වභාවික ගෑස් ඊළඟට බොර තෙල් හාරලා ගන්න. ඒවා හාරනවා ආයි බිහිවීමක් නැහැ. ප්‍රතිස්ථාපනය නොවන සම්පත්. ඊළඟට මේ දරුවන්ට දෙවනි පැවරුම ලබා දෙනවා. පහත දැක්වෙන සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා වර්ග කර දක්වන්න. මොනවද? දැන් මේ දරුවම් අර ඉස්සෙල්ලා උගන්වපු ටික මතක් කරගෙන මේ සම්පත් බෙදන්න ඕන. මේ පළවෙනි එක ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පතක්ද නොහැකි සම්පතක්ද? සාගරේ ඉන්න මස්සෙයි මොන සම්පතක්ද කියලා තේරුම් අරගෙන සටහන් කරන්න. භූගත ජලය ප්‍රතිස්ථාපනය කළ හැකි දෙයක්ද කළ නොහැකි සම්පතක්ද? ගල් අඟුරු ඊළඟට බොර තෙල්. ඉතින් මේ දරුවෝ මේවා සටහන් කරලා පාසල් පටන් ගත්තාම ඒ පාසලේ විෂය උගන්වන ගුරු මහත්මියට හෝ මහත්මයාට දීලා ඒවා නිවැරදි කරගන්න. ඊළඟට තියෙන්නේ මේ සාකච්ඡා කරපු මාතෘකාවට අදාළව පසුගිය වර්ෂවල විභාගයට අහපු ප්‍රශ්න කීපයක්. 2020 නව නිර්දේශයේ බහුවරණ ප්‍රශ්නාංක 1. ප්‍රශ්නේ විමසන්නේ නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන කවර ලක්ෂණයද? දැන් නොමිල භාණ්ඩයේ තියෙන ලක්ෂණේ මතකද? මොකද්ද? හිඟකමක් නැහැ නේද? අසීමා සහිත නොමිල භාණ්ඩයක හිඟකමක් නැහැ, අසීමිත සැපයුමක් තියෙනවා. ඒකින්ද ආවස්තික පිරිවැයක් දරන්න අවශ්‍ය නැහැ, ලබා ගන්න. එහෙනම් මොකද්ද මේකේ පිළිතුර? එම භාණ්ඩයට ඇති ඉල්ලුමට සාපේක්ෂව කිසියම් හිඟකමක් නැහැනේ. එහෙනම් පළවෙනි වර්ණේ අදාළ නැහැ. එම භාණ්ඩයේ සැපීමේ ආවස්තික පිරිවැයක් නැත. ඔව්. භාණ්ඩය ලබා ගන්න ආවස්තික පිරිවැයක් දරන්න අවශ්‍ය නැහැ. ඊළඟට එම භාණ්ඩයේ පරිභෝජනය හෝ නිෂ්පාදනය හෝ කිසිදු බාහිරතාවයක් ජනනය නොකරයි. ඉතින් නිෂ්පාදනයක් කරන්නේ නැහැනේ. ස්වභාව ධර්මයෙන් ලැබෙන ඒවානේ. ඒ නිසා බාහිරතාවයක් ඒ ප්‍රකාශය නිවැරදි නැහැ. ඊළඟට එම භාණ්ඩයේ රජයේ විසින් ගාස්තුවක් අය කිරීමකින් තොරව සපයනු ලැබේ. එතකොට ආර්ථික නොවන භාණ්ඩයක්, නොමිල භාණ්ඩයක් සඳහා ඒ හතරවෙනි කාරණය අදාළ වෙන්නේ නැහැ. ඊළඟට පස්වෙනි වර්ණය එම භාණ්ඩයේ පරිභෝජනය සමාජීය වශයෙන් හිතකර බැවින් ඒ රජයේ විසින් සපයනු ලැබේ. අපි ආර්ථික භාණ්ඩයක්, ආර්ථික නොවන භාණ්ඩයක් පැහැදිලි කරනකොට මේක රජයේ ලබා දෙන්න ඕන. මේ රජයේ ලබා දිය යුතු නොවේ. එහෙම පැහැදිලි කිරීමක් නැහැ. හොඳයි. දැන් එතකොට මොකද්ද මේකේ නිවැරදි පිළිතුර? නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය තමයි එම භාණ්ඩය සැපයීමේ ආවස්තික පිරිවැයක් නොමැත. දැන් දරුවනේ මේ තිරේ දිස්වෙන්නේ 2012 බහුවරණ ප්‍රශ්නාංක 5. දැන් මේ ප්‍රශ්නේ විමසන්නේ පෙර ප්‍රශ්නේ විසඳපු විෂය කාරණයම තමයි. පහත සඳහන් දෑ අතුරෙන් නොමිල භාණ්ඩයක ලක්ෂණය වන්නේ කුමක්ද? ඉබදු භාණ්ඩයක් සැපයීමේදී ආවස්තික පිරිවැයක් ඇති නොවීම. පෙර ප්‍රශ්නෙත් පිළිතුරම මෙයයි. මේ ප්‍රශ්නෙට අදාළ නිවැරදි පිළිතුරත් භාණ්ඩය සැපයීමට ආවස්තික පිරිවැයක් ඇති නොවීම කියන කාරණයයි. හොඳයි දරුවනේ. අද අපි සාකච්ඡා කළේ පළවෙනි නිපුණතාව යටතේ දෙවැනි නිපුණතා මට්ටම පිළිබඳව. දෙවැනි නිපුණතා මට්ටම යටතේ අපි සාකච්ඡා කළා මිනිස් අවශ්‍යතා, මිනිස් සුවමනා. ඊළඟට භාණ්ඩ,
නීච භාණ්ඩ වර්ග කරන ආකාරය සාකච්ඡා කළා. ඊළඟට සම්පත් ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. ඉතින් මේ පිළිබඳව පූර්ණ දැනුමක් මේ දරුවෝ ලබා ගන්නට ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් අද දවසේ පාඩම සමාප්ත කරනවා මේ දරුවන්ට ආයුබෝවන්.